නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, සුපින්බර අරුණෝදයේම අද දවසේ මේ සදහැවත් පින්වතුන්ලා සූදානම් වෙන්නේ ජීවිතයක් පිරිසිදු භාවයට පත් කරවන, ජීවිතයක දොස් නැසීමට සමත් සද්ධර්මය අහන්න. පින්වතුනි, ජීවිතවල වැරදිලා තියෙන පුළුවන් කොතෙකුත් වරදින්න පුළුවන්. හැරිලා බලනකොට සම්පූර්ණයෙන් වැරදිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ මොහොත කියලා කියන්නේ වැරදි ඔක්කොම හදාගෙන නැගිටින්න පුළුවන් තැන. මේ මොහොත කියලා ඇයි මේකට හැඳින්වුවේ? බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොත. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණ ගැහුණු මොහොත කියලා කියන්නේ වැරදි සිහි නොකළ යුතු මොහොතයි. වැරදිච්ච දැන් හදන්න ඕන. දැන් හැදෙන්න වෙලාව. හැමදාම හැදෙන්න බෑ. හැදෙන්න නම් සත්පුරුෂයෙකුගේ අවවාද එපැයි. සත්පුරුෂයෙකුගේ මඟ පෙන්වීම එපැයි. හැදෙන්නේ කොහොමද කියලා හරියට දැනගන්න එපැයි. ජීවිතේක අඩුපාඩු හදාගෙන නිවැරදි වීම පිණිස පවතින ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහුණු මොහොත අපිට අපේ ජීවිත සම්පූර්ණයෙන් සුවපත් කරගන්න ලැබිච්ච උතුම්ම මොහොත. ඒ මොහොතේ තමන්ගේ ජීවිතේ අතීතයට ගියපු වැරදි අඩුපාඩු සිහි කර ඉන්නේ නැතුව මම්මගේ ජීවිතය අලුතෙන් ගොඩනගා ගන්නවා. සම්බුද්ධ ශාසනය ඇතුලේ මං අලුතෙන් උපදිනවා කියලා හිතන්න. මොකද්ද හිතිය යුත්තේ? සම්බුද්ධ ශාසනය ඇතුලේ මං ශ්‍රාවකෙක් විදිහට අලුතෙන් උපදිනවා. ශ්‍රාවකෙක් විදිහට මං අලුතෙන් උපත ලබන කෙනෙක් වෙනවා කියලා හිතලා අපි අපේ ජීවිතේ ගොඩනගන්න ඕන. ඉතින් අද ඇති කරගන්න හිතුවිල්ල විදිහටත් ඒක හොඳයි. අද අරුණෝදයේම හිතන්න, මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා, ධර්මයේ සරණ යන්න ලැබුණා, සංගරුවන සරණ යන්න ලැබුණා. මං ශ්‍රාවකෙක් විදිහට මං අලුතෙන්ම ශාසනය ඉපදිලා මගේ සියලු වැරදි අඩුපාඩු හදාගෙන මං නිවැරදි වෙනවා. මේ අදහසින් අද ධර්මයේ අපි ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්ව දරන්නේ රංජිත් කොඩිතුවක්කු මහත්මයාගේ 66 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමාට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, ශ්‍රද්ධා සම්පන්න දිවි පෙවතක් ගතකොට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින හේතු වේවා කියන උතුම් අරමුණින් යුතුව එතුමාගේ ආදරණීය දියණියන්, ඒ වගේම බිරිඳ, ඒ පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනේ, ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ගොඩාක් වැරදි වලින් යුක්තව ගත වෙච්ච ජීවිත සම්පූර්ණයෙන්ම නිවැරදි වෙච්ච තැන. බුදුරජාණන් වහන්සේ ශාසනය කියන්නේ එහෙම එකක්. වැරදි වලින් වරදටම යොමු වෙලා
වැරදි අස්සේ තිබුණු ජීවිත මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිසා සම්පූර්ණයෙන්ම නිවැරදි වුණානේ. දැන් බලන්න අම්බපාලි. අම්බපාලි කියලා කියන්නේ වෙසඟනක්, වෛශ්‍යාවක්. පුරුෂයන්ට අතිශය ලොල්. ඇගේ මේ චරිතාපදානවල කියවෙනවා මං ලස්සනට අඳිනවා කියන උදේට කොණ්ඩේ පීරලා මල් ගහලා මේ ඒ කාලේ තියලා තියෙනවා තොල් රතු පාට කර ගැනීම පිණිස නොඑක් දේවල් මේ විට ಜಾති. ඒ විට කාලා මේ තොල් රතු කරගන්නවා. ඊට පස්සේ සුවඳ බුලත් පිටින් කට සුවඳ කරගන්නවා. වෙසඟනකින්ද ඇය අඳින්නේ මේ අංගපසංග පේන විදිහට. අංගපසංග පේන විදිහට මං ඇඳ ගන්නවා. ඇඳගෙන මං එනවා කියනවා වේසාගේ දොරකඩ ළඟට. ඒ දොරකඩ ළඟට ඇවිල්ලා හරියට මුවව අල්ලන්ට වැද්දෙක් බලාගෙන ඉන්නවා වගේ. ප්‍රමාදී මුවෙක් ආවොත් එහෙනම් මං විදින්නම් කියලා බලන් ඉන්නවා වගේ කියනවා. පුරුෂයන්ව ඇද ගන්න මං හිටියේ. එහෙම හිටපු අය රාගෙන් පිස්සු වෙట్లా හිටපු අය මේ බුද්ධ ශාසනයේ රාගේ නසා සුවපත් වුණා. විරාගී සිතින් පිරිනවන් වැඩියා බුදු සසුන. එහෙමයි මේ බුදු සසුන. මේ බුදුරජාන් වහන්සේගේ ශාසනය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පහළවීමේ ආනුභාවය කියලා කියන්නේ එක අවස්ථාවක බේබද්දෙක් හොඳටම බීලා වෙරි මර ගාතේ ඉන්නකොට බුදුරජාන් වහන්සේව දැක්කා. භාග්‍යතුන් වහන්සේ දැක්ක ගමන් වෙරි හිඳුණා. එදාම බීමාතෑරිය කියනවා. අවසානයේ මේ ගෞතම සාසනේ අනාගාමී උපාසකයෙක් බවට පත් වුණා. එහෙමයි බුදු සසුන. ඊළඟට බලන්න තරුණ වයසේදීම තමන්ගේ දෙමව්පියන්ට හොරින් පැනලා ගියපු කෙල්ලක් පටාචාරා. හොඳට ධන සම්පත් තිබුණා, කොල්ලෙක් එක්ක ආද වුණා, පැනලා ගියා. පැනලා ගිහිල්ලා මේ දෙමව්පියන්ගේ හදවතට දැනෙන දුක අඳුනගත්තේ නැති කෙනෙක් නේද? දෙමව්පියන්ට මේ මහා ගිනි දීලා අවසානයේ තමන් ගිනි උරුම කරගත්තා. තමන්ගේ දරු පැටවු දෙන්න ඇස් පනා පිට නැතුව ගියා. තමන්ගේ ස්වාමි පුරුෂයා ඇස් පනා පිට නැතුව ගියා. අන්තිමේ ඇඳිවත නැතුව පිස්සු වැටිලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. හැබැයි සම්පූර්ණයෙන් සුවපත් වුණා. කිසා ගෞතමී බලන්න. කිසා ගෞතමී කියලා කියන්නේ දරු පැටියෙක් වඩාගෙන මේ තමන්ගේ දරු පැටිය අහිමිවීමේ දුක උහුල ගන්න බැරුව මහා වේදනාවෙන් පිස්සියෙක් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. හැබැයි සම්පූර්ණයෙන් සුවපත් වුණා. එහෙමයි බුද්ධ ශාසනය. ඉතින් මේ බුද්ධ ශාසනය ඇතුලේ අපි කොයිතරම්නම් ප්‍රබෝධමත් සිත් ඇතුව ඉන්න ඕනද පින්වතුනි? බුද්ධ ශාසනයේ මුණ නොගැහිච්ච කෙනා නම් නාහෙන් අඬ එල්ලගෙන හිටියට කමක් නැහැ. මොකද මේ පුද්ගලයාට ප්‍රබෝධවත් වෙන්න දෙයක් නැහැ. හැබැයි බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච කෙනා ප්‍රබෝධමත් ඉන්න ඕනේ. ප්‍රීතියෙන් ඉන්න ඕනේ. මට මගේ ජීවිතේ නිවැරදි කරගන්න, මගේ ජීවිතේ තේරුම් ගන්න අවස්ථාව ලැබුණා කියලා. බුද්ධ රත්නේ මුණ ගැහිම කියලා කියන්නේ සසර ගමනේ ගමන් කරන සත්‍යකුගේ ජීවිතේ සැපවත් කිරීම පිණිස හම්බ වෙන දේවල් අතරේ ඊට වඩා දෙයක් නැහැ. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු. මේ ලෝකයේ තුල යම්තාක රතනයෝ මාණික්කයෝ දකින්න ලැබේද? රතනං බුද්ධ සමන්නත්ති. බුදුරජාණන් වහන්සේට සමාන මණිකක් නැත. එහෙම නේද ධර්මයේ තියෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මහා මාණික්ක රත්නේ ලැබිච්ච කෙනා මොකවත් නැති හිඟන්නෙක් වගේ හිතනවා නම් එයාට මාණික්ක රත්නේ ලැබිලාද? එයා ලැබුණ එක අඳුනගෙන නැහැ. ඒ නිසා අපි මේ මෙතුවක් කල් පින්වතුන්ලගේ හිත් බුද්ධ රත්නේ කෙරෙහි පහන් කරවීම පිණිස, ධර්ම රත්නේහි පහන් කරවීම පිණිස, සංඝ රත්නේ කෙරෙහි පහන් කරවීම පිණිස හිමිදිරියේම ධම්මපදේ කියලා දුන්නා. අද පින්වතුන්ලාට අහන්න ලැබෙනවා ධම්මපදයේ අවසාන ගාථා රත්න දෙක. ඒ අවසාන ගාථා රත්න දෙක කියලා දෙන්න කලින් මම සිහිපත් කරන්නම් මුල්ම ගාථා රත්න. අපි මුලින්ම මේ වැඩසටහනේ කියලා දීපු ගාථා රත්න දෙක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය ධම්පදේ පළවෙනි ගාථාව. මේ ජීවිතේ හැම දෙයකටම මනස ප්‍රමුඛයා වෙනවා. මනස ශ්‍රේෂ්ඨය වෙනවා. මනෝමය හැම දෙයක්ම මනසින් හට ගන්නවා.
මනසාචේ පදුට්ඨේන කෙනෙකුට ඒ මනස දුෂ්ට කරගෙන කටයුතු කළොත් එහෙම බාසතිවා කරෝතිවා. ඒ කතා කරන වචනයක් ගානේ මේ කයින් ක්‍රියා කරන ක්‍රියාවක් ගානේ තතෝනම් දුක්ඛමන් වේති දුක ලුහු බඳින්න පටන් ගන්නවා. චක්වංව වහතෝ පදං ගුණාගේ කරත්තේ බැඳලා පස්සේ තියෙන පියවරක් ගානේ කරත්ත රෝදෙනවා වගේ දුක ලුහු බඳිනවා. ඒ දුක ලුහු බඳින්නේ ඇයි? හිත වරද්ද ගත්තා. හිතන විදිහ වරද්දගෙන වචන කතා කළා, හිතන විදිහ වරද්දගෙන කායික ක්‍රියා කළා. ඒ වැරද්ද තමන්ගේ පස්සේ ලුහු බඳිනවා මහා දුක්ඛන්දරාවක් එක්ක. දෙවෙනි ගාථාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මනෝ පුබ්බංගමා ධම්මා. ජීවිතේ හැම දෙයකම මුල් වෙනවා මනස. මනෝ සෙට්ටා ශ්‍රේෂ්ඨ වෙනවා මනස. මනෝමය මනසින් හට ගන්නවා. මනසාචි පසන්නේන කෙනෙක් ඒ බඳු මනස ප්‍රසන්න කර ගන්නවා. ප්‍රසන්න මනසින් භාසතිවා වචන කතා කරද්දී කරෝතිවා කයින් ක්‍රියා කරද්දී තතෝනම් සුඛමන්නේති සුඛ සැපය ලුහු බඳින්න පටන් ගන්නවා. සුඛ කියලා කිව්වේ සැපය. සැපේ ලුහු බඳින්න පටන් ගන්නවා. කොයි වගේද? ඡායාව අනපායිනේ. තමාව හැර නොයනාසේව නැල්ල බඳුය. ඉතින් ඒ තමයි ඔබට මුලින්ම ධම්මපදේ කියා දීපු අර්ථ. ඒ නිසා අද හිත පිහිටුව ගන්න ඕන. අද මේ අවසාන ගාථා දෙක 422 වෙනි ගාථාව සහ 423 වෙනි ගාථාව අපි කියලා දෙන්නේ මේ දේශනාවේදී හිත පහන් කරගන්න පින්වතුනි තෙරුවන් ගැන. තෙරුවන් ගැන හිත පහන් කර ගැනීමට කියනවා ප්‍රසන්න මනස. හිත පහදිනවා නම් යම් තැනක හිත පහදින දේවල් අතර අග්‍රම තැන පින්වතුනි තෙරුවන වෙන තැනක් නැහැ. මේ ලෝකේ පුද්ගලයෙකුට හිත පහදිනවා නම් හිත පැහැදිය යුතු අග්‍රම පුද්ගලයා බුද්ධ රත්නයයි. මේ ලෝකේ යම් ඉගැන්වීමකට යම් දෙයකට හිත පහදිනවා නම් හිත පැහැදිය යුතු ඉගැන්වීම ධර්ම රත්නයයි. මේ ලෝකේ යම් පිරිසකට හිත පහදිනවා නම් හිත පැහැදිය යුතු පිරිස සංඝ රත්නයයි. අග්‍රම පිරිස සංඝ රත්නයයි. ඉතින් තෙරුවන් ගැන හොඳට හිත පහන් කරගන්න හිත පහන් කර ගැනීම පිණිස වටින සිදුවීමක් අද අපි ඔබට මේ ධර්මයෙන් කියලා දෙනවා. පළවෙනි එක තමයි අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ පුවත. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන කියන්න ගත්තොත් එහෙම මේ චරිත අපදානේ ඒ වර්ණනාව මේ හෝරාවකින් දෙකකින් කරන්න පුළුවන් එක නෙමෙයි. ඉතින් මෙහි කියලා දෙන්නේ බොහොම පොඩි කොටසක්. හැබැයි මේ කොටස ඔබට බොහෝ වටිවි. අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඉතා විස්මය ජනක තේජානුභාවයක්. තේජාන්විත කියලා කියන්නේ වටන්න බැරි. වටන්න බැරි කෙනාට කියන්නේ තේජාන්විත කියලා. අඟුලිමාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ කිසිවකින් කම්පිත කරවන්න බැරි මහා තේජාන්විත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක්. උන්වහන්සේවත් කිසිවකින් කම්පා කරවන්න බෑ. බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේගේ අතීත ජීවිතේ දිහාට හැරුණාම අඟුලිමාල කියලා කියන්නේ අතිශය භයානක මහ භයංකාර හොරදෙටුවෙක්. නම අහපු ගමන් රජවරු සලිත වී ගියා. අඟුලිමාල වැල්ලීම පිණිස කොසල් රජුරෝ සේනා පිරිවරාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දැකලා අහනවා ඈ රජතුමනි ඔය සේනාත් එක්ක යන්නේ කාගේද මේ බිම්බිසාර රජුරුවන්ගේ යුද්ධයක්වත්ද? එහෙම අහනවා. එහෙම අහන්න තරම් සේනාවක්. කාවල්ලන්නද? අඟුලිමාල කියන එකම කෙනාව අල්ලන්න. එතකොට ඔබ හිතන්න කොච්චර භයංකාරයක් ඒ කාලේ ওই කෝසලේ පැතිරලා තිබ්බද අඟුලිමාල නිසා. අඟුලිමාල අස්පයාට වැඩිය වේගෙන් දුවනවා. අඟුලිමාල ඇතාට වඩා වේගෙන් දුවනවා. අඟුලිමාලයට එරෙහිව 100ක් ආවොත් 100ම මරනවා. අඟුලිමාලත් එක්ක ලේසි උන්නේ නැහැ. හැබැයි එහෙම ලේසි නැති අඟුලිමාලව තිරෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ দমনය කළා. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල හිටපු කැලයට වඩිනවා. කැලයට වැඩපු බුදුරජාණන් වහන්සේව අඟුලිමාලට දකින්න ලැබුණා. මේ ලෝකේ දකින්න දේවල් අතර යම් මේ ශ්‍රේෂ්ඨ දෙයක් ඇද්ද අග්‍ර දෙයක් ඇද්ද බුද්ධ රත්නේ දකින්න ලැබුණ අඟුලිමාලට පැහැදුන්නේ. අඟුලිමාල කඩුව අතට ගත්තා. මම මේ ශ්‍රමණයාව ගන්නවා. අඟුලිමාල පැන්නවා. බුදුරජාණන් වහන්සේ එරදියක් කළා. අඟුලිමාල කොච්චර මහන්සියලා පැන්නුවත් තථාගතයන් වහන්සේ පස්සේ අඟුලිමාලට තථාගතයන් වහන්සේට කිට්ටු වෙන්න බෑ.
එරදියක් ඒක. බුදුරජාණන් වහන්සේ සංසුන්ව වඩිනවා අඟුලිමාලට පේනවා. අඟුලිමාලට හිතෙනවා මට දැන් ලං වෙන්න පුළුවන් වෙයි, දැන් ලං වෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. අඟුලිමාල අස්පයාට වඩා වේගෙන් දුවනවා. ලං වෙන්න බෑ. අන්තිමේ යොදුන් 3ක් දිව්වනේ. තියෝජන යොදුන් 3ක් දිව්වා. යොදුන් 3 කියලා කියන්නේ කිලෝමීටර් 30ක් විතර. සෑහෙන දිවිල්ලක් දුවලා තියෙනවා. දුවලා අන්තිමේ මහන්සි. කිව්වා ඒ ශ්‍රමණය නැවතියන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වඩින ගමම්ම වදාරනවා අඟුලිමාල මා නැවතිලා ඉන්නේ ඔබ නවතින්ට. එතකොට මේ අඟුලිමාල කියනවා ඒ ශ්‍රමණය ශ්‍රමණවරු බොරු කියන්නේ නුඹ වඩින ගමන් කියනවා නැවතිලා ඉන්නවයි කියලා. මම මේ නැවතිලා හැටි අරින මිනිස්සයාට කියනවා මං දුවනවා කියලා. මේකේ අර්ථය පහදන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල තථාගතයන් වහන්සේ සියලු සතුන් කෙරෙහි දඬු මුගුරු අත්හැරියා. සත්ත්ව ඝාතනයේ සත්ත්ව හිංසාව නැවැත්තුවා. මං නැවතිලා ඉන්නේ. අඟුලිමාල නුඹ තාම අවිදරාගෙන සතුන් කෙරෙහි දයානුකම්පා තොර බව නුඹගේ ජීවිතේ. නුඹ තාම දුවනවා. නවත්තන්න කිව්වා. එක වචනෙන් අඟුලිමාල පැහැදුනා. ඇයි එක වචනෙන් පහදින්නේ? ඒ තමයි ධර්ම රත්නය. ධර්මය කියලා කියන්නේ එහෙම හාස්කමක්. තථාගත බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් හේතු සහිතව ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරන ධර්මය කියලා කියන්නේ ආශ්චර්යයක්. අඟුලිමාල දමණය වුණා. අඟුලිමාල දමණය වුණාට පස්සේ අඟුලිමාල මේ බුද්ධ ශාසනය පැවතුණාම අඟුලිමාල තෙරපානෝ තෙරුන් වහන්සේගේ ජීවිතය හරි පුදුම සහගතයි. මම මේ කියලා දෙන්න ලැහැත්ති ඒ ජීවිතය ගැන. පින්වතුනි හිතන්න අපිට අතීතයේ දිහාවට හැරිලා බලනකොට අපේ අතින් පොඩි වැරදි වෙලා තිබ්බොත් එහෙම ඔය වැරද්දට කන් කෙඳිරි ගෑම කොච්චර මේ ජීවිතේ තියෙනවද? අපිත් එක්ක ඇවිල්ලා එතෙන්ම කතා කරනවා මේ පොඩි එකක්. අපි සමහරට පැය 2-3 කතා කරලා ආයේ බලනවා දැන් හරි නේද කියලා අපි අහනවා. දැන් අපි කරුණු කියලා ඕක අතාරින්න ওই පොඩි දෙයක් වෙලා තියෙන්නේ ඕක අතහැරලා දාන්න කියලා අපි කියනවා. කියලා පැය 2කට 3කට පස්සේ අපි ආය අහනවා දැන් හරි නේද? අනේ ස්වාමීන් වහන්සේ වුණාට කියලා ආයේ කෙඳිරියමයි. අතහැරලා නැහැ. ගොඩාක් අපේ ජීවිතේ මේ පැත්තෙන් ගත්තාම දුර්වලයි. ගොඩක් දුර්වලයි. අපිට බෑ අපේ තියෙන අපෙන් වෙච්ච යම් දෝෂයක් හිතින් අත්හරින්න. හිත හයිය නැහැ. හිතින් අතහරින්න පුළුවන් කමක් නැහැ. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ ළඟට කවදාවත් අඟුලිමාල තෙරුන් ඇවිල්ලා කියලා නැහැ. අනේ ස්වාමීනි මට මිනිස්සු මරපු හැටි මතක් වෙනවනේ. මිනිස්සුන්ව මරන්න හදනකොට මේ මිනිස්සු විලාප තිබ්බ හැටි මට ඇහෙනවනේ. ස්වාමීනි මම මේ ලේ තවරගෙන හිටියේ මං කොහොමද මේක අමතක කරන්නේ? කවදාවත් අහලා නැහැ. අතීතය අමතක කළා. ඇයි අතීතේ අපි හිතමු අතීතේ මතක තියාගෙන කෙනෙක් පැසෙව්වා කියලා අතීතෙට ගිහින් හදන්නද? හදන්න බෑ. අතීතය ගැන හිත දුක් වුණා කියලා වර්තමානයේ තුල සැනසෙල්ලක් තියනවද? සැනසෙල්ලක් නැහැ. අතහරින්න ඕන. ඒක අතහැරලා වර්තමානයේ ගත කරන පොඩි වෙලාව හරියට ගත කරන්න ඕන. මොකද අතීතේ වැරදිලා අපිට. අතීතේ වැරදිච්ච නිසා අපි ලස්සන වර්තමානයක් හැදුවොත් අපිට ටික කාලයක් ගියාට පස්සේ ලස්සන අතීතයක් තියෙයි. තේරුණාද කිව්වද? අපි දැන් ලස්සන වර්තමානයක් හැදුවොත් කාලයක් ගියාට පස්සේ අපිට ලස්සන අතීතයක් තියෙයි. අඟුලිමාල තෙරුන් ආන ලස්සන වර්තමානයක් ගොඩනැගුවා. හරිම විස්මයජනකයි අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ජීවිතය ගත්තාම තමන්ම කංකෙදිරි ගාලා නැහැ. ඊළඟ එක තමයි තමන් හිටපු ප්‍රදේශය තමන් ඉන්න තැන අත්හැරලා දාලා ගිහිල්ලා මේකේ රැකවරණයක් හොයලා නැහැ. සාමාන්‍යයෙන් අපි කොච්චර අහනවද අනේ රස්සාවේ වැඩ ඒ රස්සා ඉවර කරලා ඒ රස්සාවෙන් පස්සේ මම ධර්මයේ හැසිරෙන්න වෙලාවක් ගන්න කොයි වෙලාවටද? අනේ මේ මෙහෙම කටයුතු තියෙනවා ධර්මයේ හැසිරෙන්න මට වෙලාවක් කෝ? ස්වාමීන් වහන්සේ මේ වැඩ රාජකාරිය ඇස්සේ ධර්මයේ හැසිරෙන්න මම වෙලාවක් හදාගන්නේ කොහොමද? ওই වගේ ප්‍රශ්න ගොඩාක් නැද්ද? එතකොට එක රාජකාරියකට පුළුවන් අපිව ධර්මයෙන් බැහැර කරන්න.
වෙන වේදෙන කටයුත්තකට පුළුවන් අපිව ධර්මයෙන් බැහැර කරන්න. නමුත් බලන්න අඟුලිමාලයන් මහා භයානක මනුස්ස ඝාතන කළේ සැවැත් නුවරම අවට. සැවැත් නුවරම වන්නල හැබකට වෙලා තමයි මේ මනුස්ස ඝාතන කළේ. ඒ මනුස්ස ඝාතන කළේ සැවැත් නුවර අහිංසක මිනිසුන්ගේ ජීවිත මැරුවේ. ඒ අඟුලිමාලව සැවැත් නුවර ජේතවනාරාමයට තමයි බුදුරජාණන් වහන්සේ එකතු කරගෙන ඉන්නේ මහාන කරලා. ඒ අඟුලිමාල බුදුරජාණන් වහන්සේ මේ වචනේ කියලා නැහැ. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මිනි මැරුවෙත් මේකෙමනේ. මම මේකම මිනි මරලා මට මේ මිනිස්සු අතරේ යද්දි නිකන් මොකද වගේ. ඒ නිසා ස්වාමීනි මම රජගහනුවරටවත් ගිහිල්ලා පිළිවෙත් පුරන්නද? එහෙම නැත්නම් ස්වාමීනි මම වෙන කොහෙට හරි යන්නද? මට නිකන් මෙතන ඉඳලා අමාරුයි වගේ. කවදාවත් නැහැ. කිසිම වචනයක් නැහැ. තනමාරු කරේ නැහැ. හිත හදාගත්තේ. හිත හදාගත්තේ. හිත තමයි ප්‍රමුඛ. හිත හොඳට හයිය කරගත්තා. තමන්ගේ හිතම තමන්ට චෝදනා කරන්න දෙන්නේ පුදුම දක්ෂකම. තමන්ගේ හිතම තමන්ට චෝදනා කරන්න දෙන්නේ විස්මයජනක දක්ෂකමක්. ඊළඟට අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන හිතන්න ඔබ ඔය සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේට කී දෙනෙක් කාරලා කෙල ගහලා ඇද්ද? මෙන්න මේ පුද්ගලයා තමයි මගේ මව් මැරුවේ. මේ පුද්ගලයා තමයි මගේ පියා මැරුවේ. මේ පුද්ගලයා තමයි මගේ බිරිඳ මැරුවේ. මගේ දරු පැටව මැරුවේ. කී දෙනෙක් කාරලා කෙල ගහන්නේ නැද්ද? කී දෙනෙක් අතපය දික් කරලා බයින්න්නේ නැද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතාපදාන්නේ කියවනකොට පුදුම හිතුණා මට. උන්වහන්සේගේ මහා පින් තෙදට වෙන්න ඇති. කවුරුත් පිණ්ඩපාතේට වහ දැම්මේ නැහැ. නැත්තම් උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ මිනිස්සු මේ ඒ තිබුණු කේන්තියත් එක්ක වහ දෙන්න තිබුණා. උන්වහන්සේගේ පින් බලය වෙන්න ඇති. කවුරුත් වහ දුන්නේ. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අර මේ තමන් මනුස්ස ඝාතන කරපු තමන්ම ජීවිතේ පැහැරගත්ත අයගේ ගෙවල් වලටම උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. උන්වහන්සේගේ කන් වලට ඇහෙනවා මිනිස්සුන්ගේ අවලාද. මිනිස්සුන්ගේ අවලාදයකට උන්වහන්සේගේ අතීතය මතක් කරවලා අවසන්න්න බෑ. අනේ මේ මිනිස්සු මට මිනිමරුවා කියනවා. මට දාමරිකයා කියනවා. අයියෝ මම පව් කළා නේද? කිසි කන් කෙඳිරිල්ලක් නැහැ. පින්වතුනි මේවාට නේද තේජෝ බල කියලා කියන්නේ. බලන්න තිබුණු පරාක්‍රමය. මෙන්න ශ්‍රේෂ්ඨ පුරුෂයෝ. මේන ශ්‍රේෂ්ඨ පුරුෂයෝ අද සමහරලාවට අපිත් එක්ක ওই තරුණ පුතාලා කතා කරන්න එනවා. අයියෝ ගෑනු ළමයි වගේ. සමහරලාවට තමන්ගේ යාළුවලා හිටපු ගෑනු ළමයා තරහ වෙලා අඬනවා. ආයෙනම් මට මේ ස්ත්‍රී සංහතියම එපා කියලා අඬනවා. අපි ඉස්සරහා අඬනවා. ස්ත්‍රී ආවෝ වගේ. එකක් අතහැර ගන්න බැරුව නාහින් අඬනවා. අපි ඉස්සරහා හොටු පෙරාගෙන කඳුළු පෙරාගෙන මේ පිරිමි අඬනවා. නමුත් බලන්න තමන් අතින් මහා භයානක වැරදි සිද්ධ වෙලා. ඒ වීරෝධාර ශ්‍රේෂ්ඨ පුරුෂයාට ඒ පුරුෂයාගේ අතීතේ කාටවත් මතක් කරවලා ඒ පුරුෂයාව වටන්න බෑ. අතහැරපු එක අතහැරියා. අතහැරපු අතීතේ අතහැරියා. ආයේ ඒක ගැන කංකෙදිරි ගෑවිලි නෑ. තමන්ට හම්බෙච්චි හස්තසාර මාණික්‍ය බඳු බුද්ධ රත්නයේ තිබේ, ධර්ම රත්නයේ තිබේ, සංඝ රත්නයේ තිබේ. අතීතින් ඇති වැඩේ මොකද්ද? අතහැරියා. මම මේ තෙරුවණ කියන මාණික්‍ය ලැබිච්ච මොහොතේ මගේ ජීවිතේ දිනනෝමයි කියලා උන්වහන්සේ ඒ ඔස්සේ කටයුතු කළා. උන්වහන්සේගේ ජීවිතේ සීල සමාධි ප්‍රඥාම දියුණු කළා. බාහිර කෙනෙකුට අවසන්වත් බැරි, තමන් ඇවිස්සෙන්නේ නැති, බාහිර කෙනෙකුට වටන්නත් බැරි, තමන් වැටෙන්නේ නැති, බාහිර කෙනෙකුට හිත පාරවන්නත් බැරි, තමන් හිත පාරව ගන්නේ නැති අඟුලිමාල තෙරුණුවෝ මේ පාරේ පිණ්ඩපාතේ වැඩම කරනකොට කොල්ලෝ අඹ ගස් වලට ගල් ගහනවා. ඒ අඹ ගස් වලට ගහන ගල්
අඟුලිමාල මහරහතන් වහන්සේගේ අඟුලිමාල තෙරුන් වහන්සේගේ මේ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා නැහැ. අඟුලිමාල තෙරුන් වහන්සේගේ හිසේ වදිනවා. ඇතැන් අවස්ථාවල පාත්තරේ වදිනවා. කොල්ල පොළු ගහනවා. ඒ පොළු කරකැවිලා ඇවිල්ලා අඟුලිමාල තෙරුන්ගේ ශරීරේ වදිනවා. මේ කොල්ලෝ පාරේ යන බල්ලන්ට ගල් ගහනවා. මේ ගල් පැත්තට වීසි වෙලා ඇවිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේගේ ශරීරේ වදිනවා. සිවුර ඉරෙනවා, ලේ එනවා, පාත්‍රේ බිඳෙනවා, ඔළුව පැලෙනවා. උන්වහන්සේ දැන් සාමාන්‍ය පින්වතුනි ඔහොම වෙන්න ගත්තොත් එහෙම මිනිස්සෙක් එතනින් වටන්න බැයිද? මිනිස්සෙක් එතනින් වටන්න පුළුවන්. මට මේවා වෙන්නේ මං කරගත්ත පව්කම් වලට. අයියෝ මං වගේ පව්කාරයෙක්. එයා වැටෙනවා. එයා එතනම ඇදගෙන වැටෙනවා. නමුත් බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේව එහෙම කලඹවන්නත් බැරි වුණා. පින්වතුනි මෙන්න මෙහෙමයි මේ සංගරුවන ගැන හිතන්නේ. මේ හිතනකොට තමයි ඒ උත්තමයේ පතාක යෝධයෝ වගේ අපිට පේන්න ගන්නේ. ඒ උත්තමයේ ඉස්සරහා අපි අඟුටු මිට්ටෝ කියලා කියන්න බැදූවිලි තරම්. දූවිලි වගේ උත්තමයන්ගේ පායට පෑගෙන දූවිලි වගේ. අපේ හැකියා. ඉතින් ඒ තෙරුන් වහන්සේ ඔය ඔක්කොම ASCII තමන්ගේ ගුණ වැඩුවානේ. කොච්චර ගුණ වැඩුවාද කියලා කියන්නේ දයා කරුණා මාත්‍රයක් හිතේ තිබ්බේ නැති පණ ඉල්ලලා අඬනකොට කිසි අනුකම්පාවක් නැතුව කඩුවෙන් පෙති ගහලා දාන අඟුලිමාලට. ඒ අඟුලිමාල තෙරුන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වැඩම කරනකොට ස්ත්‍රියවකගේ විලාපයක් ඇහෙනවා. උන්වහන්සේ සමීප වුණා. අනේ සමීපයේදී ගෙදරයි කියනවා ස්වාමීනි බලන්න. අපේ මේ දියණීට දරු ගැබ හිර වෙලා. උහුලා ගන්න බැරි විලාපයක් ඇහෙනවා. අඟුලිමාල තෙරුන් වහන්සේගේ හදවත බොහොම දුකටපත් වුණා. අනේ මේ නැගණීට පිටක් වෙන්නේ නැත්නම් බලන්න පින්වතුනි අර නැති වූ දයා කරුණා බුදු කෙනෙකුගේ ශාසනය තුල පිහිටා ගොඩ නැගෙන හැටි. වියලී ගොස් තිබූ දයා කරුණා බුදු කෙනෙකුගේ ධර්මයේ ඉස්සරහා පිපිදෙන හැටි. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා. භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පිණ්ඩපාතේ වඩිනකොට එක නැගණියක් ඇගේ ගැබ හිර වෙලා ඈ විලාප තියනවා ස්වාමීනි මට ඇයට පිහිටක් වෙන්නට ඇතිනම් බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් අඟුලිමාල ඔබ පිහිට වෙන්න. ස්වාමීනි මං කෙසේද පිහිට වෙන්නේ? අඟුලිමාල නුඹ සත්‍යක්‍රියා කරන්න. නුඹ ඒ ස්ත්‍රියව ළඟට ගිහින් කියන්න නැගණි මං යම් දවසක උපන්නාද උපන් දවසේ පටන් මේ මොහොත දක්වාම මම කිසිම ප්‍රාණියෙකුගේ දිවිතොර කරලා නැහැ. නැගණි එක සත්‍යයක්. සත්‍ය අනුභවයෙන් ඔබ සුවපත් වේවා ඔබට සුවසේ දරුවා බිහි වේවා. ඔහොම සත්‍යක්‍රියා කරන්න කිව්වා. එතකොට අඟුලිමාල කියනවා ස්වාමීනි මා එසේ කෙබඳු කොහොමද මං එහෙම සත්‍යක්‍රියාවක් කරන්නේ? ඒ බඳු සත්‍යක්‍රියාවක් කරන්න මට තියෙන සත්‍ය මොකද්ද? ස්වාමීනි මේ අත්තල කොපමණ ලේ තැවරුණාද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ අඟුලිමාල. ඒ උපත එසේ නොවේ. ඔබ මෙහෙම කියන්ට යතෝහං භගිනි අරියාය ජාතියා ජාතු නැගණි මම මේ ආර්ය ජාතිය වන උතුම් බුදු සසුනේ යම් දවසක උපන්නාද නාබිජා නාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා එදා පටන් මේ දක්වා නැගණි මන් දැන දැන ප්‍රාණියෙකුගේ දිවිතොර කරලා නැහැ. තේන සච්චේන සොත්තිතේ හෝතු. ඒක සත්‍යයක් නැගණි. ඒ සත්‍යයෙන් ඔබට සෙත් වේවා. සොත්ති ගබ්බස්සාති. ඔබේ දරු පැටියා සුවසේ බිහි වේවා. ඔහොම කියන්න කිව්වා. එතකොට අඟුලිමාල ස්වාමීන් වහන්සේ වැඩම කරනවා. තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුවම පිරිත කිව්වා. අදටත් අපි පාවිච්චි කරනවා නේද මේ පිරිත? යතෝහම් භගිනි අරියාය ජාතියා ජාතු නාවිජා නාමි සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති කියන වචන පිට වෙනකොට සත්‍ය අනුභවය හිරවී තිබූ ගැබ කිසිදු බාධාවකින් තොරව
සුවසේ බිහි වුණා. ඒ අම්මට කිසිම වේදනාවක් හටගත්තේ නැහැ. බලන්න අඟුලිමාල කියන නමට තැති ගනිමින් හිටපු මිනිස්සු ඊට පස්සේ පුරුදුනා අඟුලිමාල කියලා දොහොත් නළලේ තියලා වඳින්න. අඟුලිමාල තෙරුන් වහන්සේව නිතර සිහි කර තමන්ගේ ජීවිතයට ආරක්ෂාව පතන්ට. අඟුලිමාල කියලා කියන්නේ අනාරක්ෂාවක් දැනෙච්ච කෙනෙක්. හැබැයි පස්සේ මිනිසයා ආරක්ෂාව පිණිස අඟුලිමාල තෙරුන්ගේ ජීවිතය සිහි කරනවා. මේ බුදු සසුන. පින්වතුනි බුද්ධ ශාසනයක් නැතුව මෙබඳු හාස්කම් ලෝකෙ වෙයිද? බුද්ධ ශාසනය නැත්තම් පෞකාරයට ගල් ගහපන් එච්චරයි. බුද්ධ ශාසනය නැති තැන නිවැරදි වීමක් නැත. බුද්ධ ශාසනය නැති තැන තියෙන්නේ දණ්ඩනීය පමණි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අපිට අපේ වැරදි අඩුපාඩු හදාගෙන ගොඩ නැගෙන්න පුළුවන් කියන්න මීටත් වඩා තවත් සාක්කියක් මොකටද? අඟුලිමාල තෙරුන් වහන්සේගේ ඒ ගිහි ජීවිතය අරගත්තාම අපේ ගිහි ජීවිතත් එක්ක සසඳනකොට අපි එච්චර පව් කරලා නේ. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ බලන්න ධර්මයක් තුලින් සුවපත් කරගත්තාම අඟුලිමාල තෙරුන් වහන්සේ දැන් හැම තැනම පිදුම් ලබනවා. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ කාලේ දානයක් තිබුණා පසේනදී කෝසල රජුරුවන්ගේ. ඒ දානය අසදෘස මහා දානයයි. අසදෘස මහා දානය කියලා කියන්නේ පසේනදී කෝසල රජුරුවෝ බොහෝ වියදම් කරලා කරපු දානයක්. ඒ දානයේදී බුද්ධ ප්‍රමුඛ 500ක් මහා සංඝරුවන වැඩම කළා. ඒ මහා සංඝරත්නයට සූදානම් කරලා තිබුණ මුතුකුඩ ඇල්ලීමක්. මුතුකුඩ අල්ලන්න හිටියේ සකල ආභරණයෙන් සැරසිච්චි හස්තියෝ. කොසල් රජුරුවන්ගේ ඇත්සේනාවේ මහා දරුණු ඇත්තු තමයි හිටියේ. හොඳ ටිකක් ශාන්තව දාන්තව ඉන්න ඇත්තු 499 හොයාගන්න පුළුවන් උනේ. දැන් රජුරු සෑහෙන බර කල්පනාවක දැන් මොකද කරන්නේ කියලා එකපාරදී දවසට දෙකට බෑනේ ඇතෙක් වෙහිලා කරන්න. මල්ලිකා බිසෝන් වහන්සේ ළඟට ඇවිදින්න අහනවා. ඈ රජතුමනි මේ මහා දානයක් යෙදෙන ළඟපාතක නුඹ මොකෝ මේ බර කල්පනාවක? කිව්වා මල්ලිකා මම මේ කල්පනා කළේ අර අපි ඇත්තු 500ක් යොදවන වැඩක් මේ තීරණය කළානේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මුතුකුඩ අල්ලන්න. මල්ලිකා හරි වැඩේ නෙවෙයි. ඒක ඇතික් නෑනේ කිව්වා. මල්ලිකා විසව hina වුණා. රජුරවන්ට විහිළුවට වගේ hina වුණා. රජුරු අහනවා ඇයි මොකෝ කියලා. නේ කෝසලේ අගරජුරුවෝ. කෝසලේ අගරජුරුවෝ වෙලත් ඇත්තු 500ක් නෑනේ කිව්වා. රජුරෝ කියනවා නෑ මල්ලිකා මගේ ඇත් සේනාවේ ඉන්න ඇත්තු යුද්ධයට පුරුදු කරපු මේ দমনය වෙච්චි මේ වගේ තැනකට යොදව ගන්නට ඇත්තු 500ක් නෑනේ ඉන්නේ 499යි එකෙක් ඉන්නවා ඒකා කොයි වෙලේ කුලප්පු වේද කියලා කියන්න බෑ හරි දරුණු ඇතා කිව්වා. එතකොට කියනවා රජතුමනි කලබල වෙන්න එපා. දාණයට අපේ අඟුලිමාල තෙරුන් වහන්සේ වඩිනවනේ. හොද්දට බලන් ඉඳලා ඔය ඇතාව යොමු කරන්න කිව්වා අඟුලිමාල තෙරුන් වහන්සේ ළඟට. එතකොට රජුරෝ සතුටු වුණා. මොකද රජුරෝ දැනන් හිටියා අඟුලිමාල තෙරුන් වහන්සේගේ තිබුච්චි තේජස. ඇයි පින්වතුනි ඒ තේජස විස්මයජනක නැද්ද? Tamanට අතීතයේ වෙච්චි වැරදි එක නිමේෂයක් සිහි කරන්නේ නැතුව ඒ වැරදි වලට බාහිරින් එන චෝදනා මුල් කරගෙනවත් ඒවා සිහි කරන්නේ නැතුව ඒ වැරදි වලට නිකන් Tamanට විදවන්න සිද්ධ වෙනවා කියලා අර පොළොව වදිනකොට ගල් වදිනකොට එව්ව මුල් කරගෙනවත් Tamanගේ වැරදි සිහි කරන්නේ නැතුව බුද්ධ ශාසනයම සිහි කරා කියන්නේ ඒක මහා වීරෝදාහර බවක් නෙමෙයිද? උන්වහන්සේගේ තේජස තිබුණා. ඉතින් මේ දානෙට වැඩම කරාට පස්සේ ඔන්න ඇත්තු 499 ගානට කුඩේ අල්ලන්ට බුදුරජාණන් වහන්සේ ළඟට එක හස්තියෙක් ගියා. ඒ මංගල හස්තිය. ඊළඟට අනිත් ඇත්තු ටික දැන් පිළිවෙලින් ගියා. අන්තිමේට මෙන්න අන්තිම ඇතා එනවා. ඒක ඉන්නකොටම දූවිලි අවුස්සලා පිම්බා. පිඹලා පොඩි කලබල ගතියක් පෙන්නවා. කලබල ගතිය පෙන්නලා මේ ඇතාට ඇත්ගොව්ව මුතුකුඩේ අතට දෙනකොට ඇතා බැලුවා හොඳට පිරිස දිහා. බලද්දි Tamanට යන්න තියෙනවා
එකම එක තෙරුන් වහන්සේ නමක් ළඟට ඒ තෙරුන් වහන්සේව දකින්නකොටම ඇතා සම්පූර්ණයෙන්ම නිකන් කුක්කෙක් වගේ වුණා. කුඩේ අරගෙන හිමීට ගියා කියනවා ළඟට. ගිහිල්ලා අඟුලිමාල තෙරුන් වහන්සේ ළඟ අනිත් ඇත්තු වගේ නෙමෙයි කියනවා කන් වකුටු කරගෙන. එහෙම කියනවා තෙරුන් වහන්සේ ළඟ හිටියේ. ඒ තමයි ශ්‍රාවක සංගරුවන. ඉතින් එහෙම වීරෝධාර වූ සංගරුවනක් අනේ සංඝං සරණං ගච්ඡාමි කියලා අපට සරණ යන්න ලැබුණා කියන එකම මේ හිතවලට හයියන්නේ නේද? ඒකම හයියක්. තමන්ගේ ජීවිතයට ශක්තියක් ගැනීම පිණිස ඒ සංගරුවන කියන පතාක යෝධයෝ සිහි කරන්න. විශේෂයෙන් අඟුලිමාල මහරහත් මුනිදුන් සිහි කරන්නට. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ වෙනකොට අරහත් උත්තමයෙක් කියලා භික්ෂුන් දැනගෙන ඉඳලත් නේ. භික්ෂුන් වහන්සේලාට හරි පුදුමයි අර පිඹගෙන ආපු හස්තිය මේ බලු කුක්කා වගේ ළඟ හිටපු එක. කොහොම හරි අසදෘස දාන ඉවර වුණා. ඉවර වෙලා විහාරයට පැමිණියාට පස්සේ භික්ෂුන් වහන්සේලා අඟුලිමාල ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා අඟුලිමාල ස්වාමීන් වහන්සේගෙන් ඇස ලොකු කරගෙන පුදුමෙන් ඇහුවා හැබැයිට ආයස්මතුනි අර මහා සද්දන්ත හස්තියා ඔබ වහන්සේ ළඟට එනකොට බය හිතුන්නේ නැද්ද? ඔබ වහන්සේ පිටිපස්සට වෙලා ඉන්නකොට දැන් මුතු කුඩේ අල්ලන් ඉන්නේ පිටිපස්සෙන්නේ. පිටිපස්සෙන් කුඩේ අල්ලගෙන ඉන්නකොට මේ ඇතා එකපාරවත් මොකක් හරි කරයිද කියලා බය හිතුන්නේ නැද්ද? එතකොට අඟුලිමාල මහරහතන් වහන්සේ බොහෝම අහිංසක විදිහට hina වෙලා කිව්වා නේ ආයස්මතුනි මට බය මාත්‍රයක්වත් දෙනුන්නේ. භික්ෂුන් වහන්සේලා එතකොට මේක සම්බන්ධයෙන් චෝදනා කළා. ඒ චෝදනාව කළේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැමිණිල්ලක් චෝදනාවක් නෙවෙයි පැමිණිල්ලක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ අඟුලිමාල තෙරුන් වහන්සේ අරහත්ත්වයට අඟවනවා. මේක රහත් වුණා වගේ කතාව බය මාත්‍රයක් දැනුන්නේ නැහැ කියලා මෙහෙම එකක් කිව්වනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නුඹ ඇසූ පැනයටයි අඟුලිමාලයන් පිළිතුරු දුන්නේ. නමුත් මහණෙනි දැනගන්න ඇත්තෙන්ම අඟුලිමාල කියන්නේ මාගේ ලය මඩලේ උපන් පුත්‍ර රත්නයක්. නිකලෙස් රහතන් වහන්සේ නමක්. රහතුන්ට මහණෙනි කොයින්ද බයක්? ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ ලස්සන ගාතාවක් වදාලා අඟුලිමාල මහරහතන් වහන්සේ ආරම්භයා. ඒ ගාතාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා. අපි ගාතාව සජ්ජායනා කරමු. උසභං පවරං වීරං මහේසින් විජිතා විනං අනේජං නහාතකං බුද්ධං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං ලොව කිසිවකට කිසි බියක් නැති උතුම් වූ වැරවීරියෙන් යුතු මහා ඉසිවර ගුණ කඳින් යුතු කෙලෙස් සටනින් දිනු ජය ඇති හැම කෙලෙස් මනවින්ම සේදු ආර්ය සත්‍යය මනා ලෙස දුටු ඒ රහත් මුනිදුන් හට බමුණා කියා කියන්නෙමි මම. හැබෑවටම බමුණා බ්‍රාහ්මණ කියලා කියන්නේ උසභං කිසි බයක් නැති පවරං උතුම් භාවයට පත් වූ වීරං කෙලෙස් දුරු කරපු මහා වීර වූ මහේසින් මහේසී කියලා කිව්වේ කෙලෙස් නැති නිසා මහා භාවයට පත් වූ විජිතා විනං කෙලෙස් සටනින් ජයගත් අනේජං තණ්හා නැති නහාතකං බුද්ධං කෙලෙස් සෝදා දෙමු අවබෝධයට පත් කෙනාට ශ්‍රේෂ්ඨයා කියලා කියනවා. ඒ බඳු ශ්‍රේෂ්ඨයෝමයි ශ්‍රාවක සංඝරත්නී වැඩ හිටියේ. පින්වතුනි ඒ බඳු ශ්‍රේෂ්ඨයෝ මේ ලෝකයට බිහි කළේ කවුරුන්ද? ඒ බඳු ශ්‍රේෂ්ඨයන් බිහි කළේ ශ්‍රේෂ්ඨයන් අතර අතිශය ශ්‍රේෂ්ඨ වූ අප සරණ ගිය බුද්ධං සරණං ගච්ඡාමි කියා අපි සරණ ගිය අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ එක කාලයක යම් ගිලන් භාවයකටපත් වුණා. ඒ ගිලන් භාවයට උපස්ථාන පිණිස භාග්‍යතුන් වහන්සේට උණු පැන් ඕන වුණා. උණු පැන් වල අවශ්‍යතාවය ඇතිවෙච්ච වෙලාවේ ওই කාලවකවනුවේ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරමින් හිටියේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ නෙමෙයි. ඒ කාලේ උපස්ථාන කළේ උපවාන තෙරුන් වහන්සේ. ඉතින් උපවාන තෙරුන් වහන්සේ දන්න කියන බ්‍රාහමණෙක් හිටියා දේවහිත කියලා. මේ දේවහිත බමුණා ළඟට උපවාන තෙරුන් වහන්සේ උණු පැන් ටිකක් පතාගෙන වැඩම කළා. උණු පැන් ටිකක් ඉල්ලා ගන්නට. ඊළඟට මේ දේවහිත බ්‍රාහමණයාගේ නිවසට ගියාට පස්සේ මේ දේවහිත බ්‍රාහමණයා හරීම සතුටු වුණා. සන්තෝෂෙන් උපවාන තෙරුන් වහන්සේගෙන් ආසන පනවල වඩා හිඳවලා මෙහෙම අහනවා. සංගල සිවුරු පොරවාගත්ත හිස මුඩු කරපු පින්වත් ශ්‍රමණයන් වහන්සේ නිශ්ශබ්දව හිටගෙන ඉන්නේ මොකවත් බලාපොරොත්තු වෙන්ද? ස්වාමීනි ඔබ වහන්සේ මොනවා හරි හොයනවද? මොනවා හරි ඉල්ලගෙන දාවේ. එතකොට උපවාන තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට උණු පැන් උවමනයි කියලා කිව්වේ මෙහෙම. අරහං සුගතෝ ලෝකේ වාතේහා බාධිකෝ මුනි. බ්‍රාහ්මණ මේ ලෝකේ නිකලෙස් උතුමාණන් වන සුගතයන් වහන්සේ මේ වෙනකොට වාත අමාරුවක් හේතුවෙන් ගිලන් වෙලා. සචේ උන්හෝදකං අත්ති මුනිනෝ දේහි බ්‍රාහ්මණ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට උණු පැන් ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා. බ්‍රාහ්මණේ උණු පැන් ටිකක් ඒ මුනිදුන් උදෙසා දෙන්න. පූජිතෝ පූජනීයාන සක්කරයාන සක්කතෝ. බ්‍රාහ්මණේ උන්වහන්සේ පූජනීය උතුමන්ගෙනුත් පිදුම් ලබන කෙනෙක්. සත්කාර ලබන උතුමන්ගෙනුත් සත්කාර ලබන කෙනෙක්. අපචිතෝ අපචෙය්‍යානං ගෞරව ලබන උතුමන්ගෙන් ගෞරව ලබන කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ. තස්ස ඉච්ඡාමි හාත වේති. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි බ්‍රාහ්මණ මං මේ උණු පැන් ටිකක් අරගෙන යන්න ඔබ සමීපයට පැමිණියේ. ඔහොම උපවාන ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. ඒ සිහිපත් කරනකොට මේ දේවහිත බ්‍රාහ්මණයාට හරි සතුටුයි. තමන්ගේ සේවකයෙක් ලව්වා උණු පැන් සකස් කරවල උපවාන තෙරුන් වහන්සේට ඒ උණු පැන් ටික ලබලා දුන්නා. සේවකයා ලව්වා තමයි උණු පැන් කඳ. අර කඳ කියලා කියන්නේ දෙපැත්තේම බරක් තියාගෙන අර මැදින් රිටකින් උස්සයි යන්නේ. ආන්න එහෙම කදකින් මේක අරගෙන යන්න සූදානම් කෙරෙව්වා. සූදානම් කරවලා උපවාන තෙරුන් වහන්සේගේ පාත්‍රයට හකුරු පූජා කළා. ඉතින් උපවාන ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඉදිරියට උණු පැන් ටික අරගෙන ගියා. භාග්‍යතුන් වහන්සේට ගිලම්පසක් සකස් කරලා අර හකුරුත් එක්ක පූජා කළා. උපස්ථාන කළා. ඉතින් දේවහිත බ්‍රාහ්මණයා හවස් කාලේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න එනවා. ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අර උණු පැන් නිසා සුවපත් වුණා. දේවහිත බ්‍රාහ්මණයා දකින්න ආවේ බුදුරජාන් වහන්සේට ගිලන් කියපු නිසා. ඉතින් දේවහිත බ්‍රාහ්මණයට දකින්න ලැබෙනවා දැන් භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම සුවපත් වෙලා. බුදුරජාන් වහන්සේ ඉදිරියේ දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක කියන පැහැදීමෙන් තමයි අහන්නේ. බලන්න ඇහුවේ මොකද්ද කියලා. කත්ත දජ්ජා දෙය්‍ය ධම්මං. දිය යුතු දේවල් කාටද දෙන්න ඕනේ? කත්ත දින්නම් මහප්පලං. කාට දුන්නොත්ද ගොඩාක් පින් ලැබෙන්නේ? කතහි යජමානස්ස කතං ඉජ්ජති දක්ඛිනා. දන් දෙන කෙනෙක් කොයි ආකාරයෙන් කාට දෙනකොටද දානේ සම්පූර්ණ වෙන්නේ? එහෙම ඇහුවා. දන් දිය යුත්තේ කාටද? දානේ දෙනකොට ගොඩක් පින් ලැබෙන්නේ කාටද? දානේ දෙන්න කැමති කෙනෙක් කොයි ආකාරයෙන් කාට දෙද්දිද ඒ දානේ සම්පූර්ණ වෙන්නේ? ඔහොම තමයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට පිළිතුර විදිහට මේ ගාථාව වදාලා. මේ ගාථාව තමයි පින්වතුනි ධම්මපදය කියන උතුම් ග්‍රන්ථ රත්නයේ මහා අර්ථවත් ගාථා 423කින් ප්‍රතිමණ්ඩිත මේ ග්‍රන්ථ රත්නයේ අවසානම ගාථාවයි අපි මේ සජ්ජායනා කරන්නේ. ඉතින් පින්වතුනි ධම්මපදයේ යෙදෙන සොඳුරු ගාථා අපි එකින් එක සජ්ජායනා කරලා අද
423 වෙනි ගාථා රත්නය අපි මේ විදිහට සජ්ජායනා කරනවා. ඒ නිසා බොහොම පහන් සිතින් මේ ගාථාව සජ්ජායනා කරමු. පුබ්බේ නිවාසං යෝ වේදී සග්ගා පායං ච පස්සති අතෝ ජාතික්ඛයං පත්තෝ අභිඤ්ඤාවෝ සිතෝ මුනි සබ්බවෝ සිත වෝසානං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං යමෙක් දුටු වේද මෙනවින් පෙරවිසූ කඳ පිළිවෙල සුගතියත් අපායත් දැකගත්තේද දිවැස් නුවණින් තම ඉපදීම ක්ෂය කොට උතුම් නුවණින් දහම දැනගෙන හැම කෙලෙස් වෙනසීමෙන් රහත් ඵලයට සපැමිනි මුනිදාහට බමුණාය කියමි මම. ඕනෝමයි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ ගාථා රත්නය දේශනා කළේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ පැහැදුවා බ්‍රාහ්මණ ආන්නේ වගේ මුනිඳුන්ට දෙන දානේ තමයි මහත්ඵල වෙන්නේ. ඒ මුනිඳුන්ට තමයි පින් කැමති කෙනෙක් දන් දිය යුත්තේ. මේ මුනිඳුන්ට දෙන දානෙන් ගොඩාක් පින් අයි තියෙනවා. ඔහොම දන් දෙන කෙනාට දානේ සම්පූර්ණ වෙනවා කිව්වා. ඉතින් දේවහිත බ්‍රාහ්මණයට කොච්චර හිත පහදින්නේ නැද්ද? දේවහිත බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට දන් දීලා නේ වෙද්දි. ගොඩාක් සතුටු වුණා. ඒ සතුටු වෙච්ච දේවහිත බ්‍රාහ්මණයා තෙරුවන් හඳුනාගෙන ඒ මොහොතේම තෙරුවන් සරණ ගියා. කොහොමද තෙරුවන් සරණ ගියේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ශ්‍රී සද්ධර්මය සරණ ගියා. සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක මහා සංඝරත්නය සරණ ගියා. පින්වතුනි අපිටත් මේ ජීවිතේ තෙරුවන් සරණ යෑමේ වාසනාව ලැබුණා. ඒ තෙරුවන් සරණ යෑමේ ලාභය ලැබිච්ච අපිට තෙරුවන් සරණේ පිහිට ආශිර්වාද සලසාගෙන අපේ ජීවිතවලට පිළිසරණක් සලස ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපින් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවියෝ නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි 66 වෙනි ජන්මදිනයේ සමරන පින්වත් රංජිත් කොඩතුවක්කු මහත්මයාට රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. ශ්‍රද්ධා සම්පන්න වූ දිවි පෙවතක් සුවසේ ගත කරන්නට ලැබේවා. ගෞතම සාසනය තුල උතුම් ධර්මාවබෝධය පිණිස වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝක ජීවිතේ සැපයටමපත් වේවා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්න. රැස්කලා වූ සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන පරිදි කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට අනුමෝදන් වූ ඒ සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා කියලා සෙත්පතමු. අද ධර්ම දානයන් සිදු කළේ පින්වත් රංජිත් කොඩිතුවක්කු මහත්මයාගේ
ආදරණීය දියණියන් සහ බිරිඳ ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලුම යහපත අභිවෘද්ධිය සැලසේවා. නිදුක් නිරෝග සුවයම ලැබේවා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. තමන්ගේ පවුල්වල ඒ සියලු දෙනා කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු ඒ සෑම සියලු දේ ඊළඟට දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී ඇතනම් ඒ හැම දෙයක්ම දුර වෙලා පින්වතුන්ලා හැම දිනාට සැපසැනසෙල්ලේ යුක්තව තමන්ගේ ජීවිත ගත කරන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.